And now, live at 10. අයිබෝන් එක්වනාදත් ලයිව් ඇට්ටෙන් සමගින්. සුද නමදත් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. තරුණියකගේ හිස කඳින් වෙන් කර ඝාතනය කළ උපපොලිස් පරීක්ෂකවරයා සිය නිවසට පැමිණෙන විට රැගෙන ආ බව කියන ගමන් මල්ල සහ තරුණියගේ හිස සෙවීමේ මෙහෙයුම් අද දිනේත් සිදු කෙරුණා. උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ ගෙවත්තේ පුළුස්සා දමා තිබූ පාර්සල් කිහිපයක් සහ අතහැර දමා තිබුණු ලිඳක්ද අද දින පරීක්ෂාවට ලක් කළේ බඩල් කුඹුර සහ බුත්තල පොලිසිය විසින්. හංවැල්ලේ ලැගුම්හලකදී පසුගිය පළමුවන දින බඩල් කුඹුර ප්‍රදේශයේ පදිංචි උපපොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඝාතනයට ලක් කළ දිල්මි යශෝදා ජයසූරිය තරුණියගේ හිස සෙවීමේ මෙහෙයුම් අද දිනේද සිදු කරනු ලැබුවා. මෙම තරුණිය ඝාතනය කර ගමන් මල්ලක බහ කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේ දමා උපපොලිස් පරීක්ෂකවරයා බස් රථයකින් සිය නිවස බලා පසුගිය දෙවන දින ගොස් තිබෙනවා. එලෙස පැමිණි ප්‍රේමසිරි අධිකාරී නැමැති 50 දේවරදී උපපොලිස් පරීක්ෂකවරයා සිය නිවසට යන මාර්ගයේ අසල රබර් වත්තක ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ වෙතත් ඔහු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා ගැනීමට නොහැකි වූ අතර ඒ සොයා ප්‍රදේශ කිහිපයක අද දිනේද විමර්ශන සිදු කරනු ලැබුවා. උපපොලිස් පරීක්ෂකවරයා සිය නිවසට පැමිණෙන විටදී ගමන් මල්ලක්ද රැගෙන ආ බව ඔහුගේ බිරිඳ සහ දරුවන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් එම ගමන් බෑගය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ සොයා බඩල් කුඹුර පොලිසිය විසින් උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවස සහ ගෙවත්තේ ස්ථාන කිහිපයක් අද පරීක්ෂාවට ලක් කෙරුණා. ගෙවත්තේ තිබූ අත්හැර දමන ලද ලිඳක්ද පොලිසිය පරීක්ෂාවට ලක් කෙරුණා. කැමරාවක්ද ලිඳ තුළට යොමු කර ඒ නිරීක්ෂණය කිරීමට පොලිසිය මෙලෙස ක්‍රියා කළා. හංවැල්ල ලැගුම්මල ආසන්නයේ අද දිනේද පරීක්ෂාවට ලක් කෙරුණා. ඒ උපපොලිස් පරීක්ෂකවරයා ලැගුම්හලේ සිටින අතරතුර කැලණිය ගඟ දෙසට ගමන් කරන අයුරු CCTV දර්ශනවල සටහන් වීම හේතුවෙන් කැලණි ගඟ මුහුදට වැටෙන මෝදර ප්‍රදේශයේ සහ ඉවුරු දෙපසද පරීක්ෂාවට ලක් කෙරුණා. ජාතියේ සුරක්ෂිත භාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමින්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලගණ දෙකකට ජනපති වර්ණ ප්‍රදානය කිරීම වෙනුවෙන් උත්සවයක් අද කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ගුවන් බලගණය සහ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලගණයන්ට ජනාධිපති වර්ණ ප්‍රදානයද මෙහිදී සිදු කළා. ජනාධිපතිතුමා වෙනුවෙන් සම්මානාචාර පෙළපාලියක්ද මෙහිදී සංවිධානය කර තිබුණා. වර්ණ ප්‍රදානයෙන් අනතුරුව කටුනායක C130 කඳවුරේ අංක 2 සහ අංක 5 යන බලගණ ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. මේ වසර අවසන් වන විට රට තුළ විදුලිය ලබා දීම 100%කින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මෙරට පළමු ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරය ඉදිකිරීමේ උත්සවයට සහභාගී වෙමින්. කෙරවලපිටියේදී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 350ක ධාරිතාවක් එක්වන මෙම ලක්දනවී ස්වභාවික ද්‍රව වායු සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ පළමු අධීරය කටයුතු මාස 21ක් ඇතුළත නිමා කිරීමට නියමිතව තිබෙනවා. රට බාරගෙන ටික දවසක් යන කලින් අපි කොරෝනා වසංගතයට මුහුණ දෙන්න වුණා. බලවත් රටවලට වඩා හොඳින් අපි කළමනාකරණය කර බව දන්නවා. ඉන් නොනැවති අප ඉදිරියේ පවතින සියලුම අභියෝගවලටද වගකීමෙන් යුක්තව අපි මුහුණ දෙන්න සූදානම්. වසර 5කට ආසන්න කාලයක් රට සංවර්ධනයෙන් ආපස්සට ගියයි කියලා කිව්වොත් ඒක නිවැරදි. රටත් ජනතාවත් වෙනුවෙන් අප නැවතත් සංවර්ධනයේ යොදපින්ම ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කරලා ඉවරයි. අපේ රාජ්‍යය පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්න. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකටයි අපි අපිට බලය දුන්නේ. අඛණ්ඩ විදුලි සැපයීම රාජ්‍යයක වගකීමක් ලෙස අපි ලංකා විදුලි බල මණ්ඩලය ජනහදට ලංවීමට මෙවැනි ව්‍යාපෘති විශාල පිටුහලක් වෙනවා කියලා අපි ඒකටත් අපි සූදානම් වෙලා ඉන්නවා. අපි මේ වෙන විට මේ රටේ 99.8කට විදුලිය ලබා දීලා තියෙනවා. තවත් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මං හිතන්නේ මිනිස්සු 84000ක් පමණ මිනිස්සු ප්‍රමාණය. අපි මේ වසර අවසන් වන විට මෙතරම් විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල 100%කින් අවසන් කිරීමට අපේ ඉලක්කය විය යුතුයි. තවත් COVID-19 ආසාදිතයින් 338 දෙනෙකු අද මෙරටින් වාර්තා වීමත් සමග හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 84948ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ආසාදිත මලසිරුරු මිහිදන් කිරීම සඳහා නැගෙනහිර පළාතේ ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති අතර ආසාදිත මරණ 9ක් පළමු වරට බොහොමදානය කළ බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. COVID-19 ආසාදිතව මෙරටදී මිය යන පුද්ගලයන් සියලු දෙනා ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කළේ වෛරසය මෙරට පැතිර යාම ආරම්භ වූ මුල් අවධියේදීමයි. කෙසේ වෙතත් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් බොහොමදානය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර ඊට අවසර හිමි නොවුනේ ඒ හරහා වෛරසය භූගත ජලයට එක්විය හැකි බවට පළ වූ මත හේතුවෙන්. ඊට විරෝධය පළ කරමින් මුස්ලිම් ජාතිකයන් අවසා කිහිපයකදීම විරෝධතා පැවැත්වූ අතර ආසාදිත මරණ බොහොමදානය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට කමිටුවක්ද පත් කෙරුණා. COVID-19 ආසාදිත මලසිරු ආදාහනයට මෙන්ම බොහොමදානයටත් අවසර ලබා දෙමින් පසුගිය 25 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ එම කමිටුවේ නිර්දේශ අනුවයි. ආසාදිත මලසිරු බොහොමදානය කිරීමේදී අනුගමනය කළ යුතු දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සහිත මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගත්තා. ඉන් අනතුරුව ආසාදිත මරණ බොහොමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ තෝරාගත්තද එහි ප්‍රදේශවාසීන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වුණා. පසුව නැගෙනහිර පළාතේ අම්පාර ඉරක්කාමම් සහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ සාන දෙකක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒ අනුව මෙරට තුළ පළමු වරට COVID-19 ආසාදිත මලසිරු බොහොමදානය කිරීම ආරම්භ කරමින් ආසාදිත මලසිරු 9ක් බොහොමදානය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. COVID-19 සෑදී මියගිය ඒ මෘතදේහයන් නැගෙනහිර ප්‍රදේශයේ විශේෂයෙන්ම මඩකලපුව ප්‍රදේශයේ ඔට්ටමාවඩි නම් වූ ප්‍රදේශයේදී බොහොමදානය කිරීමට අද දිනේදී කටයුතු කරනු ලැබුවා. මින් ඉදිරියට මේ ආකාරයෙන් මියගොස් බොහොමදානය කිරීමට නියමිත එවැනි මලසිරුරු මේ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයට රැගෙන ගොස් මේ ආකාරයෙන් බොහොමදානය කිරීමට කටයුතු කරනු ලබනවා. ජනතාවට එන්නත් ලබා දීමට ආණ්ඩුවට නිසි ක්‍රමවේදයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ උතුරු කොළඹ බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ පිහිටි විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමි. උතුරු කොළඹ බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේදී මෙලෙස පැවැත්වුණේ විපක්ෂ නායක ජංගම සේවයේ 50 වෙනි අදියරයි. දැන් සති කීපයකට පෙර මගේ දුරකථනයටත් ආවා SMS පණිවිඩය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට Tamanට එන්නත ගහ ගන්න පුළුවන්. මම ආඩම්බරෙන් තමුන්නාසලට කියන්න කැමතියි. මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට අඩුම ගණනේ එන්නත් ටික ඇනවුම් කරලා අපේ රටට ලැබෙන තෙක් මම එන්නත ගහ ගන්න හැයි කියලා මම තීන්දුවක් ගත්තා. අදටත් මම එන්නත් ගහගෙන නැහැ. දැන් හොඳට බලා ගන්න පුළුවන් ඔය දේශප්‍රේමීත්වය ගැන කතා කරපු ඇත්තෝ, ජාතියාලය ගැන කතා කරපු ඇත්තෝ, ජනතාවට පණ දෙන්න වගේ කතා කරපු ඇත්තෝ මෙන්න එන්නත ගහ ගන්නට ජනතාව පැත්තකට වීසි කරලා යනවා ඉස්සරහට. ලැජ්ජයි කියන්නේ. මේ එන්න ක්‍රමවේදයක් නැතුව අපේ රටේ ජනතාව අනාථ වෙලා සිටිනවා. ඉස්සෙල්ලම හම්බුණා නොමිලේ මාත්‍රා ලක්ෂ 5ක්. දැන් හරිනම් ලක්ෂ 5ක් ලැබෙනකොට තිලාවින් ඉන්න ඕන 2,50,000යි. ඇයි? කෙනාට දෙක ගානේ.
එතකොට ඒ එන්නත ලබා දෙන ඒ ආයතනක් කියනවා මෙන්න මේ කාලවකවානුව තුල දෙවෙනි එන්නතත් ගහගන්න ඕනේ කියලා. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? අර ගෙන ආපු ලක්ෂ 5කටම දීලා. ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විදෙස් ගුවන් හමුදාපතිවරුන් කිහිප දෙනෙකු හමු වී තිබුණා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේදී එක්සත් ජනපද පැසිෆික් කලාපයේ ගුවන් හමුදාපති ජෙනරල් කෙනෙත් එස් විල්ස් බැජ් මහතා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී හමු වුණා. ද්විපාර්ශ්විකව වැදගත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය අංශය පවසන්නේ. මේ අතර බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාර්ෂල් මසීහු හුස්මාන් සෙරුනියාබාද් මහතාද ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුව තිබෙනවා. අනතුරු පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතාද ආරක්ෂක අමාත්‍යාංශයේදී ජෙනරල් කමල් ගුණරත්න මහතා හමු වුණා. ඔවුන් තිදෙනාම මෙරටට පැමිණ තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සැමරුමට සමගාමීව පැවැත්වෙන උත්සවයට සහභාගී වීමටයි. ඒ සමගින් ලයිව් ඇක්ටෙන් අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ඇනවුම් කරන සියලු නිම